පිංගතුනේ අපි කවුරුත් අපිට ඕන ගමනක් සසරේ යනවා නෙමෙයි. අපේ උවමනාවකට ඉපදී යනවත් නෙමෙයි. කවුරු හරි දෙවි කෙනෙක් හරි ਸਰව බලධාරී කෙනෙක් හරි එයාගේ උවමනාවට අපිව සසරේ අරගෙන යනවත් නෙමෙයි. ඉබේ යන ගමනකුත් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ කම්මස්සකා සත්තා. මේ සත්වයන් කර්මීය සකීය කරගත්ත පිරිසක්. කම්මදායාදා කර්මය දෑවැද්ද කරගෙන සංසාර යන පිරිසක් අපි. කම්ම පටිසරණෝ කර්මය පිළිසරණ කරගෙන අපි සංසාර යන පිරිසක්. කම්ම බන්දු අපිට ඉන්න එකම ඥාතියා එකම නෑය සසරේ තමන්ම කරගත්ත කර්ම විතරයි. කර්මයේ මතයි අපි උප්පත්තිය ලැබලා තියෙන්නේ. අපි යම් හොඳක් හෝ නරකක් කරොත් යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදු. තමන් කරන යහපත් දේ යහපත් විපාක ලැබෙනවා වගේමයි තමන් කරන අයහපත් දේවල් අයහපත් විපාක ලැබෙනවා. සමහර දේවල් හරි පුදුමයි. දේශනාවල සඳහන් වෙනවා දැන් අපි ගත්තොත් ගොඩාක් පින් කරන අය ඉන්නවා. හැබැයි එහෙම පින් කරගෙන යන අතරතුර අකුසලයක් කරොත් පිනේ විපාක ලැබෙනවා වගේමයි අකුසල විපාකත් කැරකිලා එනවා. දැන් අපි සමාජය තුල ගත්තොත් බොහෝම හොඳට වැජබිලා වගේ ඉන්න පුද්ගලයෝ ප්‍රශ්න නැද්ද මේ මිනිස්සුන්ට? සමහරලාට නොසිතන ප්‍රශ්න හිතන්නේ නැති විදිහට එක පිට කරදරින අවස්ථා තියෙනවා. බිම්බිසාර රජතුමාගේ එක බිසවකගේ පුතෙක් හිටියා බෝධිරාජ කුමාරයා. ඔබ අහලා ඇති මේ බෝධිරාජ කුමාරයා බොහෝම සැප සම්පත් ඇති බොහොම ලස්සන බොහොම විශාල මාලිගාවක ජීවත් වෙච්ච කෙනෙක්. රජුරුවන්ගේ රාජකුමාරයෙක්. හැබැයි අගබිසවගේ පුතාට තමයි රජකම ලැබුණේ. අනිත් අය රාජකුමාරවරු තමයි. මේ බෝධිරාජ කුමාරයාට අවශ්‍ය වුණා අනෙක් සියලු දෙනාට වැඩිය ලස්සන මාලිගාවක් හදාගෙන ජීවත් වෙන්න. ඒ නිසා මුළු දඹදිව තලයේම හොයලා දක්ෂ නිර්මාණ ශිල්පීන් එකතු කරලා බොහොම ලස්සන දිව්‍ය විමානයක් වගේ ලස්සන මාලිගාවක් හැදුවා. දැන් මේ මාලිගාව හදලා මාලිගාවට ගෙවිදින දවසේ බෝධිරාජ කුමාරයා බොහොම සද්ධාවන්තයි. නිතර බුදුරජාණන් වහන්සේ ඇසුරු කරනවා. බුදුන් දකින්න යනවා, බණ අහනවා. බොහෝ පින්කම් කරනවා. හැබැයි ඔහුට මේ මොන ධන සම්පත් මොනවා තිබුණත් දරු සම්පත් නැහැ. දරුවෝ නැති නිසා ඉතින් ඒ ගැන පසුතැවීමෙන් තමයි හිටියේ. කොහොම ඉන්න අතරේ දැන් මේ මාලිගාව හදලා අවසන් වෙලා කල්පනා කරා මාලිගාවට ගෙවිදින්න පෙර බුද්ධ ප්‍රමුඛ සංඝයා වඩම්මලා දානයක් දීලා ගෙට ගෙවිදුනා නම් හොඳයි කියලා. දැන් ඔන්න බුදුරජාණන් වහන්සේටත් ආරාධනා කරා ස්වාමීනි 500ක සංඝ පිරිසක් පිරිවරාගෙන මගේ නිවසට දානයකට වඩින්න මම බුද්ධ ප්‍රමුඛ 500කට දානි ලෑස්ති කරනවා කියලා. බුදුරජාණන් වහන්සේ ආරාධනාව පිළිගත්තා. දැන් අලුත්ම මාලිගාව ලස්සන මාලිගයක්. පාර දෙපැත්ත සරසලා කොඩි සේසත් නංවල සුදු වැලි අතුරලා බොහෝම ලස්සනට බුදුරජාණන් වහන්සේ වඩින මාර්ගයක් සැරසුවා. දැන් මාලිගාවම ලස්සනට සරසලා බුදුරජාණන් වහන්සේට මාලිගාවට ඇතුළට පිවිසෙන ප්‍රධාන දොරටුව ළඟ ඉඳන්ම ඊටා වටිනා ලස්සනට සකස් කරපු පාවඩයක් එළුවා. පාවඩේ එලලා ඔහු ප්‍රාර්ථනයක් කරා මේ බෝධිරාජ කුමාරයා තමන්ගේ අතින්මයි පාවඩේ එලන්නේ. එලලා ප්‍රාර්ථනයක් කරා මට මේ මොන සැප සම්පත් තිබුණත් රාජකුමාරයෙක් වටිනා මාලිගාවක් දඹදිව කාටවත් නැතුව ඇති කිසිම රජ කෙනෙකුට මගේ මාලිගාව තරම් ලස්සන මාලිගයක්. මේ මොනවා තිබුණත් මට දරු සම්පත් නැහැ. ඒ නිසා මේ පාවඩේ මතින් බුදුරජාණන් වහන්සේ සංඝ පිරිස පිරිවරාගෙන පාවඩේ මතින් වැඩම කරත්වා මට දරු සම්පත් ලැබෙනවා නම් බුදුරජාණන් වහන්සේ මේ පාවඩේ මතින්ම සිරිපා තබමින් වැඩම කරත්වා. එහෙම හිතාගෙන අර පාවඩේ එලලා බලාගෙන වැඳගෙන හිටියා. බුදුරජාණන් වහන්සේ සංඝයා සමග නිවස ඉදිරියට වැඩම කරලා පාවඩේ ළඟ හිටගත්තා. අකුලන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ කතා කරලා කියන මේ පාවඩේ අයින් කරන්න කිව්වා. අඩියවත් තිබ්බේ නැහැ. බෝධිරාජ කුමාරයා බැලුවා ඇයි මේ? බුදුරජාණන් වහන්සේ පාවඩේ ඉවත් කරාට පස්සේ නිවසට වැඩම කරා. නිවසට වැඩම කරලා බුද්ධ ප්‍රමුඛ 500ක් සංඝයාට බොහෝම සද්ධාවෙන් දානයත් පූජා කරා.
හැබැයි හිතේ තියෙන ඇයි තථාගතයන් වහන්සේ මේ පාවඩේ උඩින් වැඩම නොකරේ. දානි වළඳලා භුක්තානුමෝදනා ධර්ම දේශනා කරද්දී බෝධිරාජ කුමාරයා අහනවනේ ස්වාමීනි ඇයි මගේ පාවඩේ මතින් වැඩම කරේ නැත්තේ? බුදුරජාන් වහන්සේ වදාළ බෝධිරාජ කුමාරය ඔබේ ප්‍රාර්ථනීය ඉෂ්ට වෙන්නේ නැහැ කියෝ. ඔබේ ප්‍රාර්ථනයක් තිබුණා තථාගතයන් වහන්සේ සංඝ පිරිස සමගින් මේ පාවඩේ මතින් වැඩම කරනවා නම් දරු සම්පත් ලැබේවා කියලා. ඔබට දරු සම්පත් ලබන්න අකුසල විපාකකින් කර්ම විපාකකින් ඒක වැහිලා යනවා කිය. වෙන හේතුවක් නෙමෙයි පෙර කර්ම විපාකයක් කිය. දැන් මේ කර්ම විපාකේ දැනගන්න අවශ්‍යයි. බෝධිරාජ කුමාරයා කියන අනේ ස්වාමීනි මොකක්ද මගේ පෙර කර්මය කියලා මට කියලා දෙන්න කිය. බලන්න පෙර සංසාරේ බුදුරජාණන් වහන්සේ වදාළ කුමාරය ඔබ පෙර එක ආත්මයක බොහෝ කාලයකට පෙර ඔබ නාවික පිරිසක් එක්ක නැව්වල නැගලා වෙළඳාම යන අතරතුර හදිස්සියෙම කුණාටුවකට හසු වෙලා නැව් මුහුදුබත් වුණා කි. ඒ වෙලාවේ කොහොම හරි අර නැවේ තිබ්බ ලී කෑලි කොට කෑලි වල එල්ලිලා පිරිස පීන ගත්තා. එහෙම පීනලා ඈත පෙනිච්ච දූපතකට පීන ගත්තා. දැන් එදා අද ඒ වෙනකොට බෝධිරාජ කුමාරයාගේ බිසව හැටියට හිටපු කෙනාම එදා බිරිඳ හැටියටත් ඒ නැවේම එක් කරගෙන තමයි වෙළඳාම ගියේ. කොහොම හරි බිරිඳත් ගිලෙන්න යනකොට තමන් අර අල්ලගත්ත කොට කෑල්ලටම කොහොම හරි බිරිඳවත් නග්ගගෙන අමාරුවෙන් පීනගෙන දූපතකට ආවා. දැන් පුංචි දූපතක්. මේ දූපතට ආවට පස්සේ දවස් ගාණක් කන්න නැහැ. දැන් අර මුහුදේ පීනලා හොඳට මහන්සි කන්න දෙයක් නැහැ. බැලුවා කෑමට මොනවද තියෙන්නේ කියලා බලනකොට කන්න දෙයක් නැහැ. හැබැයි කුරුළු කූඩ ගොඩාක් තියෙනවා. මේවැ කුරුළු බිත්තර තියෙනවා. ඒ වෙලාවේ කල්පනා කරා අපිට මේ කුරුළු කූඩ අපිට මාස ගාණක් වුණත් යැපෙන්න පුළුවන් කුරුළු බිත්තර තියෙනවා. කොහොම හරි ගිනි මැලයක් හදාගෙන ලී දඬු අතුල්ලලා ගින්දර හදාගෙන අර කුරුළු බිත්තර අරගෙන ඒවා තඹගෙන හදාගෙන කෑවා. අර කුරුළු කූඩු වල නැග මේවම කකා කුරුළු බිත්තර කෑවා කියන. බුදුරජාන් වහන්සේ වදාළා මහණෙනි ඔන්න ඔය අකුසල විපාකයෙන් ආත්ම ගණනාවක් සසරේ දරු සම්පත් නැතුව ඉපදී ආවා කිය. එතකොට බලන්න බෝධිරාජ කුමාරයා සසරේ දැන් මහා ධනවත් කුමාරයෙක්. රජ්ජුරුවන්ගේ බිසවකගේ පුතෙක් හැටියට ඉපදිච්ච රාජ කුමාරයෙක්. හැබැයි බුදුරජාන් වහන්සේ වදාලා ඒ අකුසල විපාකයෙන් මේ ජීවිතෙත් ඔබට දරු සම්පත් නැහැ කි. එතකොට බලන්න සමහර දේවල් කර්ම විපාක වලින් වැහෙන හැටි. සමහර ඒවා අකුසල විපාක වලින් වැහිලා යනවා. ඒ නිසා පින්වතුනි මේ ධර්මයේ දියුණු කරද්දී ධර්ම මාර්ගය යනකොට දැන් සමහර සිදුවීම් තියෙනවා. ඔබ අහලා ඇති බුදුරජාන් වහන්සේ කාලේ ඔය තෝදෙය්‍ය කියලා සිටුවරයෙක් හිටියා. මේ සිටුවරයා බොහොම මසුරු ලෝභ සිටුවරේ. සිටුවරයා ඔහොම ඉඳලා හදිසියේ මැරිලා ගියා. දැන් නගරවාසී මිනිස්සු කතා වුණා කොච්චර ධනෙ තිබ්බත් බොහොම ලෝභ සිටුවර මිනිස්සු කියනවනේ ඔය මහා කුණා කියලා කියන්නේ නැද්ද මිනිස්සුනේ? කොච්චර සල්ලි තිබුණත් මහා කුණෙක් ලෝභයෙක් කියලා කියනවා. ඒ වගේ දැන් මිනිස්සු කතා වුණා ඔය තෝදෙය්‍ය සිටුවරයා නම් ඔය ඉඩමෙමයි ඇත්තේ. ඔහොම කියනවන්නේ. ඔය ලෝභ සිටුවරයා ඔය ගෙදරම ඉඩමෙම ඇති. ඕක දැනගන්න පුළුවන් බුදුහාමුදුරන්ගෙන් කියලා දැන් කට්ටියක් ඔය ගැන කතා වෙලා බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ වැඩ ඉන්නකොට බුදුහාමුදුරු මුණ ගැහෙන්න ආවා. හැවිල්ලා වන්දනා කළා කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ හර මීට ටික කාලයකට පෙර මිය ගිය තෝදෙය්‍ය සිටුවරයා කොහෙද ඉපදුනේ කියලා ඇහුවා. කොහෙද උපන්නේ? බුදුරජාන් වහන්සේ බුදු වැසින් දැක්ක ඉපදිච්ච තැන. හැබැයි බුදුරජාන් වහන්සේ වදාලා අපි වෙන දෙයක් කතා කරමු කියලා. ඒකට පිළිතුරු නොදී බුදුරජාන් වහන්සේ වදාලා අපි වෙන ධර්ම කාරණයක් කතා කරමු. ධර්ම කාරණා නෙමෙයි ආවේ අර කුණුගොඩ හොයන්නනේ. දෙවනි පාරත් ඇහුවා අනේ ස්වාමීනි එහෙම නෙමෙයි. අර තෝදෙය්‍ය සිටුවරයා කොහෙද ඉපදුනේ අපිට ඒකම දැනගන්න ආසයි කියෝ. දැන් බණ අහන්න නෙමෙයි ඕනේ අර උපදිච්ච තැන හොයන්න. දෙවනි පාරත් බුදුරජාණන් වහන්සේ වදාලා අපි වෙන දෙයක් කතා කරමු කියලා. ධර්ම කාරණයක් කතා කරමු. මොකද දැන් ඒක ප්‍රශ්න ඇති වෙන හේතුවක්. කාට හරි මේ පහරක් ගහන්න හොයන්නේ මේ. හැබැයි තුන්වෙනි පාරත් ඇහුවා අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ තෝදෙය්‍ය සිටුවරයා කොහෙද ඉපදුනේ?
බුදු කෙනෙක්ගේ ස්වභාවය තමයි යමක් නැවත නැවත අහනකොට තුන්වෙනි වතාවේ පිළිතුරු දෙනවා. බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙන ක්‍රමවේද ටිකක් තියෙනවා. ඒකාංශ ව්‍යාකරණීය පඤ්ඤා කියනවා. නිවන් අවබෝධයට අදාළ ප්‍රශ්නයක් නම් එක එල්ලේම පිළිතුරු දෙනවා. අහපු සැනින් උත්තරේ දෙනවා. ධර්මාවබෝධයට අදාළ දෙයක් නම්. සමහර වෙලාවට විභජ්‍ය ව්‍යාකරණීය පඤ්ඤා. බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. හැබැයි ඒ අහන ප්‍රශ්නේ අහන කෙනා දන්නෙත් නැහැ මොකද්ද මේ මං අහුවේ කියලා. හැබැයි මේ ප්‍රශ්නේ විස්තර කර කර බෙද බෙද කොටසෙන් කොටස විස්තර කරොත් ඔහුට ධර්මාවබෝධය කරගන්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ අහන ප්‍රශ්නේ අරගෙන කොටසෙන් කොටස විස්තර කර කර දහම් දෙසන. ඒකට කියනවා විභජ්‍ය ව්‍යාකරණේ පඤ්ඤා. සමහර ප්‍රශ්න තියෙනවා එයා ඇහුවට එයා ළඟම උත්තරේ තියෙනවා. බුදුරජාණන් වහන්සේ පටිපුච්ච ව්‍යාකරණේ පඤ්ඤා. බුදුහාමුදුරන්ගෙන් ප්‍රශ්න අහනකොට බුදුරජාණන් වහන්සේ පෙරලා එයාගෙන් ප්‍රශ්න කරනවා. එතකොට එයාටම උත්තරේ එනවා. ඒකට කියනවා පටිපුච්ච ව්‍යාකරණේ පඤ්ඤා. ඊළඟට සමහර ප්‍රශ්න තියෙනවා ඒක ඒ මොහොතේ ඒ අයට ධර්මාවබෝධයට උපකාර නොවුනත් තව පිරිසකට සද්ධාවට හරි උපකාර වෙන්න පුළුවන් නම් ඒ මොහොතේ 3 වතාවක් පිළිතුරු නොදී ඉඳලා 3 වෙනි වතාවේ උත්තරේ දෙනවා. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ 3 වෙනි වතාවේ අර පිරිසට කියනවා ඔබ නැවත නැවතත් තථාගතයන් වහන්සේගෙන් මේ ප්‍රශ්නෙම විමසන. තෝදෙය සිටුවරයා ඒ සිටු නිවසේම දැන් බලුකුක්ෙක් වෙලා ඉපදිලා ඉන්නවා කියනවා. ඔන්න දැන් විස්තරය අහගත්තා. දැන් ඔච්චරයි දැනගන්න ඕනේ උනේ බණ අහන්න නෙමෙයි. ඊට පස්සේ දැන් බොහොම සතුටින් ගියා. ගිහිල්ලා දැන් හැම තැනම ගියා. සිටුවරයාගේ කැරට්ටුව සිටු නිවසේම ඉන්නවලු දැන් බල්ලෙක් වෙලා. අපි කිව්වේ කීකේ දැන් හැම තැනම කියා ගියා. කොහොම යනකොට මේක ආරංචිය ගියා තෝදෙය සිටුවරයාගේ පුතා සුබමානවකයා. ඔහුට කේන්ති ගියා. අපේ තාත්තා කොහොමද බල්ලෙක් වුනේ? මං අහගන්නම්කෝ ඔක ශ්‍රමණ බවත් ගෞතමයන්ගෙන් කියලා දැන් බුදුහාඳුරන්ගෙන් අහන්න ඇවිල්ලා බුදුරජාන් වහන්සේට වන්දනා කරලා එකත් පසකින් පැත්තකින් වාඩි වුණා. වාඩි වෙලා ඇහුවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ බුදුරජාන් වහන්සේ දකින්නකොට අර කේන්තිය සංසිඳුණා. බොහොම ගෞරවයෙන් අහනවා ස්වාමීනි ඔබ වහන්සේ අපේ මිය පරලොවගේ පියාණන් ගැන මෙහෙම කතාවක් කිව්වාද? දැන් කතාව ඇහුවා. බුදුරජාන් වහන්සේ කිව්වා කීවෙත් නෑ කීවෙත් නෑ. තමන්ටම මේකේ ඇත්ත නැත්ත හොයාගන්න උපක්‍රමයක් කියන්නම් කියලා බුදුරජාන් වහන්සේ උපක්‍රමයක් කිව්වා. සුබ ඔබටම මේකේ ඇත්ත නැත්ත හොයාගන්න පුළුවන් කිව්වා. ඒ කොහොමද ස්වාමීනි? ඒ ක්‍රමේ තමයි ඔබ අද ගිහින් බලන්න කිව්වා ගෙදර ඉන්න පුංචි බලු කුක්කෙක් දැන්. එතකොට බැල්ලියකට දාවි ඉපදිච්ච බලු කුක්කෙක් ඉන්නවා. මේ මාලිගාවේ දැන් සෙල්ලම් කර කර ඉන්නවා. ගිහිල්ලා මේ බලු කුක්කව ආදරෙන් අද නාවන්න කිව්වා. බොහොම ආදරෙන් නාවන්න. තාත්තා ඉන්නකොට පැණි දාපු කිරිබත් හදලා කන්න ආසයි. කිරිබතක් හදලා කවන්න කිව්වා. කිරිබත් ටිකත් කන්න දෙන්න කිව්වා. එහෙම කන්න දීලා දැන් ටිකක් නිින්ද යාගෙන ඉනකොට ඔළුව අත ගාලා අහන්න කිව්වා තාත්තේ 18 කෝටියක කහවණු ගබඩාව තාත්තා කොහෙද හංගලා තියෙන්නේ? එතකොට පුතාටත් නොකියපු කහවණු ගබඩාවක් තිබිලා තියෙනවා. 18 කෝටියක රන් කහවණු ගබඩාව කොහෙද තියෙන්නේ කියලා අහන්න කිව්වා. මිනිහටත් ඉතින් ආයි මොනවද බල්ලගෙන් හරිනේ. සල්ලිනේ එන්නේ. පුදුම සතුටක් ඇති වුණා. එහෙම දුවගෙන ගියා. ගිහිල්ලා බල්ලට වැන්දද දන්නෙත් නැහැ. ගිහිල්ලා කිරිබත් හදලා කවලා අර විදිහටම නාවලා ඔළුව අතකගා හිටියා නිින්ද යනකම්. නිින්ද ආගෙන ඉන්නකොට තාත්තේ අර කහවණු ගබඩාව කොහෙද කියලා ඇහුවා. අර බලු කුක්කා එහෙම ඉව කර කර වත්තේ කෙරවලකට ගිහිල්ලා අත් දෙකෙන් බිම පහුරු ගෑවා. ඉක්මනට සේවකයෝ දාලා මෙතන හාරගෙන යනකොට 18 කෝටියක කහවණු ගබඩාවක් පොළොව ඇතුලේ හොයාගත්තා. එතකොට අපිට පේනවා මේ බුදුහාඳුරන්ගේ කාලේ මහා ධන සිටුවරයෝ. හැබැයි මැරිලා ඒ සිටු නිවසේම බල්ලෙක් වුණා. එතකොට අපිට පේනවා කොච්චර ධනෙ තිබුණත් රජ පවුලක ඉපදුණත් තමන් රැස් කරගත්ත කර්ම විපාක තමන් කරා එනවා. දැන් බුදුරජාන් වහන්සේගේ මාමණ්ඩිනේ පොළොව පලාගෙන අපායට ගියනේ සුප්‍රබුද්ධ රජු. එතකොට නිකන් හිතන්න සුප්‍රබුද්ධ රජුරු රජකම් කරන්න පිනක් තියෙන්න ඕනද නැද්ද? කොච්චර පිනක් තියෙන්න ඕනද? ඊළඟට තමන්ගේ දුවව නේද
බුද්ධත්වයට පත්වෙන මහා පින්වන්ත කෙනෙකුට විවාහ කරලා දුන්න. යසෝදරාවගේ තාත්තා සුප්‍රබුද්ධ රජුරුව. එතකොට දක පුංචි කාලේ දකින්න ඇති ඇසුරු කරා. ඒ සම්බන්ධතා තිබුණා. හැබැයි තමන්ම රැස් කරගත්ත කර්ම බුදුරජාණන් වහන්සේ බුදු වෙලා වඩිනකොට මහා සංඝ පිරිස පිරිවරාගෙන වඩිනකොට හොඳටම මත්පැන් බීලා අමාත්‍යවරු පිරිසයි රාජබටයෝ එකතු කරගෙන ඇවිල්ලා පාර අහුරගෙන බුද්ධ ප්‍රමුඛ සංඝයාට පාර යන්න ඉඩ නොදී නින්දා අපහාස කරන්න පටන් ගත්තා. පාර යන්නම දුන්නේ. බුදුරජාණන් වහන්සේ සංඝ පිරිසත් එක්ක ආපහු හැරිලා ආපහු වැඩිය වෙන පාරක. බුදු කෙනෙකුට මග අහුරනවා කියන්නේ පාර වළක්වනවා කියන්නේ බුදු කෙනෙක් ආපහු හරවනවා කියන්නේ දින 7කින් විපාක දෙන්න දිට්ඨ ධම්ම වේදනීය දරුණු කර්ම විපාක දවස් 7කින් විපාක දෙනවා. දැන් රජ්ජුරුව මේ වැරදි වැඩේ කරාට මොකද බය වුණා. රාජබටයන්ට කිව්වා බුදුරජාණන් වහන්සේ මං ගැන මොකද කියන්නේ කියලා ගිහිල්ලා හොයන්න කිව්වා. ඔත්තුකාරයොත් දැම්මා. එදා බුදුරජාණන් වහන්සේ ආපහු වැඩම කරලා විවේක තැනක වැඩ ඉන්නකොට ආනන්ද හාමුදුරුවෝ ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ සුප්‍රබුද්ධ රජුරෝ බුද්ධ ප්‍රමුඛ සංඝයාට මග අහුරලා පාර වළක්වලා විශාල අකුසලයක් නේද මේ කරගත්තේ. බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දය රජ්ජුරුව තව දින 7කින් මාලිගාවේ පියගැට පෙළ ළඟදී පොළොව පලාගෙන අපායට වැටෙනවා කිය. දැන් මේ ආරංචියත් පැතිරිලා ගිය. රජ්ජුරුවන්ගේ කනටත් ආව පහෝදා වෙනකොට. රජ්ජුරුව කල්පනා කරා දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මාලිගාවේ පියගැට පෙළ ළඟදී දවස් 7කින් පොළොව පලාගෙන අපායට යනවලු. හරි මං ඕක බොරුවක් කරනවා. එහෙම හිතුව රජ්ජුරුව. හිතලා මාලිගාවේ උඩු මහල් තලයට උඩම තට්ටුවට දවස් 10කට 15කට සෑහෙන කෑම බීම ටික උඩට ඇදගත්තා. රාජබටයෝයි අමාත්‍යවරු රැස් කරලා කිව්වා කිසිම හේතුවක් නිසා මට පණවිඩ ගේන්න බෑ. මම දවස් 10ක් විතර යනකම් පහලට බහින්නේ නැහැ. දවස් 7 පහු වෙනකම්. මෙහෙම කියලා මාලිගාවේ දොරටු ළඟ පඩිපෙල් ළඟ ආරක්ෂකයෝ යොදවලා රජ්ජුරුව උඩට නැග්ගා. දැන් කකා බිබී ඉන්නවා. දවස් 2 3 4 ගත වුණා. මම මේක බොරුවක් කරනවා කියලා හිතා හිටියා. ඔහොම ඉඳලා හරියට 7 වෙනි දවසේ රජ්ජුරුවන්ගේ මංගල හස්තිය කුලප් වුණා. අස්සියෝ ටිකත් කුලප් වුණා. මාලිගාව වටේ දුවනවා. ඇතා කුලප්පු වෙලා මාලිගාවේ කණුවලට අනිනවා තාප්ප පෙරලනවා. ඇතා මාලිගාව වටේ දුවනවා. ඇත්ගොව්වන්ට පාලනය කරගන්නත් බෑ. රජ්ජුරුවන්ට කීකරුයි මේ හස්තිය. රජතුමා උඩුමහල් තලයේ ඉඳන් පහළට බලාගෙන කෑ ගහනවා. මෙහෙම කරන්න. ඔය ඇතා අල්ල ගන්න කී කෑ ගහනවා. ඇත්ගොව්වන්ට ඇහෙන්නෙත් නෑ. අන්තිමට උන් හිටි තැනුත් අමතක වුණා. කෑ ගහ පල්ලෙහාට පඩිපෙලෙන් දුවගෙන ආවා. මේ ඇත්ගොව්වන්ට බැයිද මේ ඇත්තාව පාලනය කරගන්න කියලා කෑ ගහ පල්ලෙහාට ආවා. එනකොට දොරටු ළඟ හිටපු ආරක්ෂකයන්ව තල්ලු කරගෙන ආවා. ඉතින් රජ්ජුරුවනේ පල්ලෙහාට ඇවිල්ලා මාලිගාවේ පියගැට පෙළ ළඟදී පොළොවට අඩිය තියෙනකොටම පොළොව පුපුරලා විශාල ගිනි ජාලාවක් උඩට මතු වුණා. එහෙම ගින්නෙන් වෙලිලා අපායට මැදිලා ගියා. එතකොට බලන්න යසෝදරාවගේ තාත්තා දේවදත්තගේ තාත්තා බුදුරජාණන් වහන්සේගේ මාමණ්ඩිය පොළොව පලාගෙන අපායේ. එතකොට අපිට පේනවා රජකම් කරත් තමන් සසරේ රැස් කරගත්ත කර්ම අරගෙන තමන් යන සංසාර ගමනක් තියෙන. ඒ නිසා පින්වතුනි හැම වෙලාවෙම කර්මය ගැන හිතන්න. මම යම් කර්මයක් කරොත් ඒකේ විපාක මා කරා එනවාමයි. එහෙම අපි හිතනවා නම් අපිට අකුසල් වලින් වළකින්න පහසුයි. අපි නිතර හිතනකොට අකුසලයක් කරන්න හිතුණත් සැනින් මතක් වෙනවා. මම මේ දේ කරොත් මේකේ විපාකයක් මටම ගෙනියන්න වෙනවා කියලා මතක් වෙනවා. ඒ නිසා දැන් බලන්න හැම බුදු කෙනෙක්ම පහළ වෙලා අපිට පෙන්නලා දෙන අනුශාසනා සබ්බ පාපස්සා කරන සියලු පාපී අකුසල් වලින් වළකින්න කියලා. ආයේ එකක් දෙකක් කීපයක් නෙමෙයි. සියලු පාපී අකුසල් වලින් වළකින්න. මොකද පුංචි උනා දැන් සමහරු ඔය පොඩි දේ ඕක ප්‍රශ්නයක් නෑ. පොඩි සතෙක් මැරුවට කමක් නෑ. එහෙම නැද්ද නිකන්? ඔය පොඩි දෙයක් ගත්තට කමක් නෑ. අච්චර මිනිස්සු ලොකු හොරකම් කරනවා නම් අපි මේ පොඩි එකක් හොරකම් කරපුවාම මොකද? කොහොම සමාජය අහලා නැද්ද? ඒ නිසා පුංචි කියලා නෑ.
සමහර වෙලාවට මතක තියාගන්න චූටි දේ අනෙක් සියල්ලට වැඩිය බලවත් වෙන්නත් පුළුවන්. ඒ පුද්ගලයා සමහරලාවට ඒක හිතලා පොඩි දේ වුණත් හිතන්න ඔබ අහලා ඇති අර ඒරකපත්ත නාගරාජයා ගැන. කාශ්‍යප බුදුහාඳුරන්ගේ කාලේ සිල්වත් ස්වාමින් වහන්සේ නම. අවුරුදු 20000ක් සිල් රැක්කා කියලා. කාශ්‍යප බුදුහාඳුරන්ගේ කාලේ ආයුෂ අවුරුදු 20000ක්. මේ අපි ඉන්න කාලේ වගේ නෙමෙයි. එතකොට බොහෝම සිල්වත් කෙනෙක්. උන්වහන්සේ ගඟෙන් එතර වෙලා හදිසියේ මේ ගංගාවකින් මේ ස්වාමීන් වහන්සේ වඩිනකොට අර මේ ඔරුව පොඩ්ඩක් පැද්දුනා. විසිවෙන් වැටෙන්න වගේ ගියා. එකපාරට බයට එතන තිබ්බ අත්තක මෙහෙම අල්ලගත්තකම අත්ත කැඩිලා වතට. දැන් මේක මේ මහා ලොකු අකුසලයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ දැන් අදටත් ඒ කාශ්‍යප බුදුහාඳුරන්ගේ වගේම ගෞතම බුද්ධ ශාසනයේ එහෙම ශික්ෂාපදයක් තියෙනවා. ඒක අද පනව අපේ බුදුහාමුදුරුව පැනෙවේ නිගන්ටයෝ නින්දා අපහාස කරන්න ගත්ත භික්ෂූන් වහන්සේලාට නිගන්ටයෝ හිතාගෙන ඉන්න මේ ගස් කොළන් වලට පණ තියෙනවා කියලා. ඒක බීජී ප්‍රාණීන් කියලා තමයි නිගන්ටයෝ කියන්නේ. ඒ ඉතින් පේන්න බලාගෙන ඉන්නේ නැති ගහ පැලවිලා එනවා පණ ගාගෙන එනවා. ඊළඟට ඒවෙන් ගෙඩි හට ගන්නවා මල් හට ගන්නවා ඒව වැටිලා ආයි පැලවෙනවා. නිගන්ටයෝ හිතන්නේ මේවට පණ තියෙනවා කියලා. නිගන්ටයෝ නින්දා කරන්න පටන් ගත්තා මේ ශ්‍රමණ බවත් ගෞතමයෝ ගේ ශ්‍රාවකයෝ බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයෝ කිසිම කරුණා මෛත්‍රයක් නැතුව මේ ගස් කොළන් සිඳිනවා කියලා නින්දා කරන. බුදුරජාණන් වහන්සේ බැලුවා මිනිස්සු පව් පුරව ගන්නවනේ. ඒක බොරුවක් තමයි. හැබැයි මිනිස්සු අකුසල් කරගන්න. ඒ නිසා බොහෝ දෙනාගේ හිතසුව පිණිස බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරා මහණෙනි ගස්වල අතු භික්ෂුන් වහන්සේලාගේ අතින් මේ ගස් කපන ඒවා අතු සිඳින ඒවා කරන්න යන්න එපා. ඒවා ඉතින් දායකයෝ ලව්ව ඒවා ඒ අය කරයි. ඒ අයට ඒක කියලා කරගන්න ක්‍රමයක් බුදුහාඳුරෝ පෙන්නනවා. ඒ ඇරෙන භික්ෂුන් වහන්සේලාගේ අතින් මේ ගස් කපන්න ඒවට යන්න එපා කියලා. දැන් මේ වගේ වැරද්දක් බැරි වෙලා හරි අපි ගම අත්තක් කපලා මොනවා හරි වැරද්දක් වුණා කියලා ඒක ඇවැද්ද ඉස්සලා පිරිසිදු කරගන්න පුළුවන් ශික්ෂාපදය. ඔබ අහලා ඇති භික්ෂුන් වහන්සේලා උපසම්පදා ස්වාමීන් වහන්සේලා ඇවැද්ද ඉස්සනවා. එහෙම ඇවැද්ද ඉස්සලා දේශනා කරලා ස්වාමීනි අද මගේ අතින් මෙහෙම වැරද්දක් වුණා මම ආයි මේක කරන්නේ මම ආයෙත් සංවරයට එනවා කියලා උන්වහන්සේලා ඇවැද්ද ඉස්සලා පිරිසිදු වෙනවා. ඒක එතනින් ඉවරයි. දැන් මේ පුංචි දේ අර ස්වාමීන් වහන්සේට මහ විශාල දෙයක්. ඇයි හරියට සීල් රැකපු කෙනෙක්. හොඳට සීල් රැක්කා. අර පොඩි දේ ඒක දැන් හිතට ගත්තා. අයියෝ මට වෙච්ච දේ. මං කවදාවත් මෙහෙම දෙයක් කරලා නැහැ. මගේ අතින් ගහක අත්තක් කැඩුණා නේද? අයියෝ මං කරගත්ත දේ කියලා අරක හිත පසුතැවුණා. එහෙම යනකොටම පපුවේ අමාරුව හැදිලා මැරුණා. අපවත් වුණා. ඒරක පත්ත කියලා නාගයෙක් වෙලා පහළ වුණා. මහා පින් කරා දෙව්ලොව විශාල සැප සම්පත් විඳින්න පින් කරගත්ත කෙනා අර පුංචි දෙයට හිත කලබල වුණා, හිත විසිරුණා, තැතිගත්තා. ආසන්න කර්මයක් හැටියට අර හිතේ විසිරීම බලවත් වුණා. කරගත්ත පින නෙමේ අර මොහොතේ අර පුංචි දේ බලවත් වෙලා. ඒ නිසා සමහර වෙලාවට අපි පුංචි කියලා හිතන දේ බලවත් වෙන්න පුළුවන්. ඒ නිසා කවදාවත් පුංචිවත් අකුසලයක් ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ සබ්බ පාපස්සා කරන. සියලු පාපී අකුසල් වලින් වළකින්. කුසලස්ස උපසම්පදා පුළුවන් තරම් පින් කරන්න කුසල් වඩා. පුංචි කුසලෙත් බලවත් වෙන්න පුළුවන් මතක තියාගන්න. දැන් ඔබ ওই විමානවත්වයේ කතා අහලා ඇතින්නේ. එක බත් හැන්ද පූජා කළ දිව්‍ය ලෝකයක් ගිය අය ගැන අහලා නැද්ද? වතුර ටිකක් දන් දීලා දෙව්ලොව ගිය අය ගැන තියෙන. පිට්ටු කෑල්ලක් පූජා කරලා දිව්‍ය ලෝකෙ ගිය අය ගැන තියෙන. උක්දණ්ඩක් පූජා කරලා. එවැනි දේශනා කීපයක් තියෙන. මේකේ හිත රැකගන්න එකයි දක්ෂම කාරණේ. ඒක හරි පුදුමයි. දැන් අපි ගත්තොත් ඒ විමානවත්වයේ තියෙනවා දෙවනියට තියෙන මේ විමාන කතාව. ඒකේ තියෙන්නේ දවසක් ස්වාමීන් වහන්සේ නමක් පිණ්ඩපාතේ වඩිනකොට ගෙදරකට පිණ්ඩපාතේ වැඩියා. ඒ ගෙදර නැන්දම්ම බොහෝම සැර යක්ෂණියෙක් වගේ නැන්දම්මෙක් ඉඳලා තියෙනවා. එතකොට නැන්දම්මත් නෑ ගෙදර. දානි දෙන්න දෙයක්වත් නෑ. ලේලිය බැලුව බලනකොට නැන්දම්මගේ කාමරේ තියෙනවා උක් දඬු දෙකක්. ඒ විලේ කල්පනා කරා දැන් මේක පූජා කරගන්න අනේ මට පිනක් කරගන්න උක් දඬු දෙකක් තියෙනවා. හැබැයි නැන්දම්මගෙන් ආයි විසුමක් වෙන්නේ නැහැ මේක පූජා කරගත්තොත්. කමක් නැහැ ඕන දෙයක් වෙච්ච දෙන් කියලා මං කරන්න පිනක් නේ කියලා ඒ වෙලාවේ අනේ ස්වාමීනි වැඩ ඉන්න කියලා ඉක්මනට අර උක් දඬු දෙක අරගෙන මිරිකලා උක් පැණි ටිකක් ගෙනහිල්ලා පාත්‍රයට පූජා කරා.
බොහෝම සද්ධාවෙන් දන ගහලා වැන්දා. උන්වහන්සේ ගාථාවකින් පින්දීල වැඩිය. දැන් මේක හිත හිටිය අනේ කොච්චර පිනක්ද කීකිනුන් මෙන්නාව නැන්දම්ම. ඇවිල්ල කාමරයට ගිය ගමන් උක්දණ්ඩු දෙක නෑ එක පාට කේන්ති ගිය. කෝමගේ මේ කාමරේ තිබ උක්දණ්ඩු දෙක කියලැහු. එහෙම ගිහිල්ල කිවනේ අම්මේ හිත පහදවාගන්න පින්ඩ පාති වැඩිය ස්වාමීන් වහන්සේ නමකට මම මේ උක්දණ්ඩු දෙක පූජ කරාකියෝ තී කාගෙන් අහලද මගේ උක්දණ්ඩු දෙක පූජ කරය කියලා. ඔබ බලන්න දේශනාව එහෙම එතන තිබ්බ පුටුවක් උස්සල ගැහුව කිය. කොහොම කෙනෙක් දායිනේ. වැදුනේ නරක තැනක. එහෙම ඇදගෙන වැටුණා මැරුණා. එහෙම පණ යනකොට මට සිහි වුණේ මම පූජ කරපු උක්දණ්ඩු පූජා කරපු පිනයි කියන මතක් වුණේ. ඒ පිනෙන් නින්දෙන් පිබිදියා වගේ දිව්‍ය විමානයක පහළ වෙන. එතකොට බලන්න එතන වැදගත්ම දේ මොකක්ද? දැන් අපි කොච්චර බණහලා තිබ්බත් අපි කොච්චර පින්කම් කළා තිබ්බත් ඔය වගේ ප්‍රශ්නයක් වුණොත් නෑන්දම්මගේ බෙල්ල මිරිකනවා කියලා නෙමෙයිද මැරෙන්නේ එහෙනම් ඈ මම මැරිලා හරි පලි ගන්නවා කියාගෙන මිනිස්සු මැරෙන්නේ එහෙනම් ආයි සුගතිය හිත පිහිටවයිද? අන්න හිතේ තියෙන පින හිත දියුණු කරගත්ත කෙනා හිත රැකගත්ත කෙනාගේ ස්වභාවය. අර නැන්දම්මට වෛර කරෙත් නෑ. මට ගැහුව නේද කියලා හිතුවෙත් නෑ. මම මෙච්චර පිනක් කරලා මට මොකද්ද මේ වුනේ කියලා හිතුවෙත් නෑ. දැන් සමහරව ඕක අනිත් පැත්තට පිනට ගරහ කරනවා. ඕන් අපි දන් දීලා අපිට වෙච්ච දේ එහෙම හිතනවනේ නේ. හැබැයි තමන් හිතුවේ අනේ කොච්චර ලාභයක්ද. මං උක්දණ්ඩු දෙකක් මිරිකල පූජා කරා උප්පැණි දෙකක් පූජා කරගත් ආර්යයන් වහන්සේ නමකට කොච්චර ලාභයක්ද කියලා හිත පහදවාගත්ත එහෙම පණ ගියා. නින්දෙන් පිවිදියා වගේ දිව්‍ය ලෝකේ දිව්‍ය විමානයක පහළ වුණා. ඒ නිසා පින්වතුනි හිත රැක ගන්නවා කියන එක හරි අමාරු දෙයක්. හිත රැකගන්නේ. දැන් බලන්න සමහර අය හොඳට පින්කම් කරනවා. එහෙම පින්කම් කරලා පුංචි දෙයකට සමහරලාවට නොසි පොඩි දෙයක් වෙන්න පුළුවන්. ඒකෙන් වෛර බැඳ බැඳ ඉන්නේ නැද්ද මිනිස්සු? ඉන්නවා. සමහර අම්මලා ඉන්නවා එක්ක වතුර වීදුරුව පරක් වුණා කියලා වෛර බඳින අය නැද්ද? බේත් පෙත්ත වෙලාවට ගෙනත් දුන්නේ නැහැ කියලා වෛර බඳින්නේ නැද්ද? කොච්චර කන්න දෙනවනේ නාවනවා කෑම ටික කවනවා ආදරෙන් සලකනවා ඔක්කොම කරත් අර පොඩි දෙයට ඒක ඇති. ඒක මේ හිතේ තියෙන භයානකකම. මේ කෙලෙස් සහිත සසර ගමනේ හිතක තියෙන භයානකකම තමයි ඒක. සැනින් හිත කුසලේ නෙමෙයි අකුසලයක් අල්ලගන්න. ඒක ඉතින් කාලයක් හිත පුරුදු කරගත්ත කෙනෙකුට විතරයි හොඳට හිත දමනය කළා හිත පුරුදු කරගත්ත කෙනෙකුට විතරයි කුසලයක හිත රඳවගෙන අකුසලේ එනකොටම බැහැර කරන්න පුළුවන්. එහෙම නැත්නම් බොහෝ දෙනෙක් අකුසල් උපාදාන කරගන්න. සමහරලාවට පුංචි දෙයක් වෙන්න පුළුවන්. කෙනෙකුට වෛර කරගෙන ද්වේෂ කරගෙන කේන්තියෙන් ඒක ඉතින් ආයි කොච්චර පින් කරපු ධර්මාශෝක රජුරෝනේ මහා පින් කරා මහරහතන් වහන්සේලා ඇසුරු කරා 84000ක් විහෙර විහාර හැදුවා. ඒත් මරණ මංචකේ අර පවන් සලන මිනිහත් එක්ක කේන්තියක් ආවන්නේ වටාත්ත වැදුණා කියලා. ඒ වගේ ජීවිතේ හිතේ ස්වභාවය තමයි නොසිතන විදිහට අපේ හිත නොමග යන්න පුළුවන්. ඒ නිසා පින්වතුනි හැම බුදු කෙනෙක්ම අපිට පෙන්නලා දුන්නේ කර්ම රැස් වෙන්නේ. කර්මය කියන්නේ මොකද්ද? චේතනාව. දැන් කවුරු හරි ඔබෙන් ඇහුවොත් මොකක්ද ඔය කර්මය? කර්මය කියන්නේ චේතනාව. චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. චේතනා පහල කරලා අපි කර්ම රැස් කරනවා කායයෙන්. අපේ කය ක්‍රියාත්මක වෙන්නේ කර්මයක් එක්ක චේතනාවක් එක්ක. වාචාය අපි මේ කතා කරන හැම වචනයකම හිත ඇතුලේ සකස් වෙනවා. ඒකට කියනවා විතක්ක ਵਿਚාර. චේතනාව සකස් වෙනවා. අපි හිතෙන් හිතනකොට චේතනාවක් ඇතුව තමයි සිතුවිලි ක්‍රියාත්මක වෙන්නේ. ඒකට කියනවා මනෝ සංචේතනා කියලා. මනසේ පහළ වෙන චේතනාව. එතකොට අපේ සිත කය වචනය කියන තුන්දරම කර්මයක් එක්ක තමයි බැඳිලා තියෙන්නේ. ඉබේ වැඩ කරනවා, ඉබේ කතා කරනවා. එහෙම එකක් නැහැ. එහෙනම් ඉතින් මලමිණික් කතා කරන්න ඕනේ. ඉබේ කතා වෙන්නේ චේතනාවක් එක්ක තමයි මේ ඔක්කොම අපි අතපය හොලවන්නේ, ඇවිදින්නේ, වැඩ කරන්නේ, දන් දෙන්නේ, පින්කම් කරන්නේ, බණ අහන්නේ, භාවනා කරන්නේ, කතා කරන්නේ, හිතන්නේ ඔය ඔක්කොම චේතනාවක් එක්ක. හැබැයි බුදුහාමුදුරුවෝ පෙන්නනවා විපාක ශක්තියක් නැත්තේ කොතනද? නින්දෙදි විතරයි කියලා. හීන දකින්නවනේ අපි. හීනවල විපාක ශක්තියක් නැහැ.
හැබැයි අපි නැකිටලා ඉන්නකොට අවදියෙන් ඉන්නකොට සිහියෙන් ඉන්නකොට යමක් කියනවද කරනවද හිතනවද හැම වෙලාවෙම විපාකයක් පිණිසමයි කර්මය හැදෙන්නේ. හැබැයි නිදාගෙන ඉන්නකොට දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා සිහින ගැන උපමා 3ක් පෙන්නනවා. මහණෙනි සිහින කියන්නේ ජීවිතේ වඳ බව කියන. සිහින කියන්නේ ඵල රහිත බව කියන. සිහින කියන්නේ මුලාවක් කියන. දැන් අපි හිතමු අපි හීනයක් දකිනවා රණ්ඩුවක්. තරහකාරයෙක් එක්ක ලොකු යුද්ධයක් දකිනවා හීනෙන්. දැන් ගහ ගන්නවා බැන ගන්නවා රණ්ඩු වෙනවා ගිනි තියනවා බෝම්බ ගහනවා ලොකු යුද්ධයක්. නිකන් හීනවල පේන්නේ මේ වගේ සටන්නේ නේ. දැන් කොහොම හරි තරහකාරයා මැරෙනවා. දැන් ඇඳෙන් නැකිට ගම මිනිමරුවෙද්ද? ඒක හීනයක්. ඒකේ විපාක ශක්තියක් නැහැ. හීනෙන් දකින්න ආස කරන දෙයක් හොරකම් කරගෙන යනවා. කාගේ හරි මල් පැලයක් කියලා හිතමු. පාරේ යනකොට දකින්නවා අහල පහල ගෙදරක ලස්සන මල් පැලයක් තියෙන. මේක හිත හිතා යනවා. එහෙම නිපුටුවේ හරි ගිහිලා ඇඳේ හරි හාන්සි වෙච්ච ගමන් නිින්ද යනවා. නිින්දෙන් දකින්නවා වත්තට පැනලා මල් පැලේ උදුරගෙන යනවා හොරෙන්. දැන් නැකිට වෙච්ච ගමන් හොරෙද්ද? ඒක හීනයක්. හැබැයි මතක තියාගන්න බුදුහාඳුරු පෙන්නන මෛත්‍රී සිත වැඩුවොත් න පාපකං සුපිනම් පස්සති. පෞකාර හීන දකින්නේ නැහැ කියන මෛත්‍රී භාවනාව වඩලා මෛත්‍රී සහගත හිතක් ඇති කියන ඔය අකුසල සහගත සිතුවිලි වලින් හීන දකින්නේ නැහැ කියන. හිත රැකෙනවා නින්දේ පව. හැබැයි අපි හීනවලදී හීනෙන් පේන කරන කියන දේවල් වල විපාක ශක්තියක් නැහැ. ඒ වුණාට මිනිස්සු හීන තුල කොච්චර විඳවනවද කියලා බලන්න. සමහරු භයානක හීන දකිනවා. නිදා ගන්න බයයි සමහර. තනියෙන් නැද්ද එහෙම? ඔය කිවල් වල පොඩි උන් එහෙම නැද්ද එහෙම? එක්ක දෙන්නෙක් දෙපැත්තේ තියාගෙන මැද නිදා ගන්න. තනියෙන් නිදියන්න බය. භයානක හීන පේන. හීනෙන් කෑ ගහනවා බෙල්ල මිටි කන්න එනවා කියනවා. දත් මිටි කනවා. සෝහනට අදිනවා කියයි. හීනෙන් කොච්චර සමහරු බය වෙනවත් ඇති ගන්නවා. ඒ නිසා මෛත්‍රී භාවනාව එකට බුදුහාඳුර පෙන්වන්නේ මෛත්‍රිය වඩන්න කියන. හොඳට මෛත්‍රිය පුරුදු කරගත්ත කෙනා පෞකාර හීන දකින්නේ හීනෙන් බය වෙන්නේ. ඒ නිසා පින්වතුනි සිහිනෙන් විපාක ශක්තියක් නැති වුණාට අපි අවදි වෙලා ඉන්නකොට අපි නැකිටලා ඉන්නකොට අපි යමක් කියනවද කරනවද ඒකේ විපාක ශක්තියක් ලැබෙනවා. ඒ විපාක සමහර ඒවා මෙලොවම එන්නත් පුළුවන්. ඒවට කියන්නේ දිට්ඨ ධම්ම වේදනේ. සමහර ඒවා ඊළඟ ජීවිතේ එන්න පුළුවන්. සමහර කර්ම තියෙනවා මහා බලවත් හැබැයි මෙලොව මැරෙනකම් වැජබිලා ඉන්නවා. ආනන්තරීය කර්ම ඒ වගේ. දැන් අජාසත් රජුරෝ තාත්තා මැරුවා. මැරෙනකන් රජකම් කර කර හිටියද නැද්ද? හිටියා. මිනිස්සු කියන්නේ නැතිව කෝ අර පව්කාරයා තාම රජකම් කරනවා. කෝ විපාක කීකේ ඉන්නේ නැති. හැබැයි මරණින් මත්තේ අපාය. කල්පයක් අපාය. සමහර කර්ම තියෙනවා මෙලොව විපාක දෙන්නේ නැහැ. ඒකේ විපාක ලැබෙන්නේ ඊළඟ ජීවිතේටමයි. ඒකට කියනවා උපපච්ච වේදනේ. තවත් කර්ම විපාක තියෙනවා නිවන් දකින්නකම් හැම ආත්මිකම විපාක දිදී ඒක ආත්මෙන් දෙකින් ඒකයි කර්ම විපාක අචින්තියයි කියන්නේ. අපේ නුවණින් තේරුම් ගන්න බෑ මේවා. බුදු කෙනෙක්ගේ බුදු නුවණකට පමණයි කියන කර්ම විපාක વિશે වැටහෙන. කම්ම විපාකෝ අචින්තිය. ඒ නිසා සමහර විපාක හැම ආත්මිකම විපාක දිදී විපාක එක සිදුවීමක් තියෙනවා. ඔය ජාතක පොතේ තියෙනවා එළුවෙක්ගේ බෙල්ල කපලා ආත්ම 500ක් ඉපදී බෙලි කැපුම් කෑවා කියලා. ඒ නිසා ඔය සමහර සිදුවීම් ඔය අහක් පාරේ යනකොට එක්කෝ පිහියෙන් අයින්න ඉන්න වෙන මිනිහෙකුට අන්තිමට ඇනලා තියෙන වෙන මිනිහෙකුට. එක්ක කාට හරි කඩුවෙන් හරි කොටන්නේ තරහකාරයට වදින්න වෙන මිනිස්සෙකුට. ඒ වෙලේ පාරේ කි. ඔය වගේ අහක යන කුණු ගොඩවල් හරි කැරකිලා එනවා. සමහර ලාවට අපි දන්නේ නැති වුණාට ඒවැ පෙර සිදුවීම් තියෙන්න පුළුවන් කර්මයත් එක්ක බැඳිච්ච. ඒ නිසා සමහර කර්ම විපාක වල හැටි සමහර කර්ම විපාක බුදුහාඳුරු පෙන්න ආත්ම 100 ගණන් නිවන් දකින්නක දැන් මුගලන් හාමුදුරු බලන්න ඉච්චර 이르දි බල සම්පන්න වෙලා මහා පෙළහර පාන්න පුළුවන් කෙනා. හැබැයි 500ක් වට කරගෙන පොළු වලින් ආයුධ වලින් පහර දුන්න පිරිනිවන් පාන. දේවතාවක් 이르දියෙන් මග ඇරිය. ඊළඟ වතාවේ බැලුවා මේක මගේ කර්ම විපාකය. ආවිෂ කිවිලා ඉවරයි. මං අද මේකට මූණ දෙනවා කියලා හිත හදාගෙන උන්වහන්සේ මූණ දුන්නා. හිතකොට අපිට පේනවා සසරේ කරපු කර්ම විපාක අපි පස්සෙන් එන්න පුළුවන්.
ඒ නිසා පින්න දැන් අපිට මේ ජීවිතේ ඔබ නිකන් හිතන්න ඔබට කරදර එහෙම නැද්ද? අපි කියනවා මේ බණහන මේ පින්කම් කරන කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන අපිටම ඇයි මේ කරදර? මොකද්ද අපි මේ කරපු කර්මය? මැරිලවත් යන්නේ නැහැ නේ කියලා කියන්නේ නැද්ද කෙවල් වල එහෙම? කියනවනේ කේන්ති ගියාමනේ. මතක තියාගන්න මේ දැන් අපි මේ ජීවිතේ හොඳට සීල් රකින්නවා වෙන්න පුළුවන්. මේ ජීවිතේ ඔබ හොඳට බණ අහනවා වෙන්න පුළුවන්. මේ ජීවිතේ හොඳට දම් පින්කම් කරගන්නවා වෙන්න පුළුවන්. ඒ කරගන්නේ මේ ජීවිතේ. අපි මේ ගෙවන්නේ පෙර වපුරපු දේවල් වල අස්වැන්න අද නෙලනවා. යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං කිය. යමක් සසරේ වැපිරුවා නම් ඒ වපුරපු දේමයි අපි අස්වැන්න නෙලන්නේ. වී වපුරපු කෙනා වී අස්වැන්න නෙලනවා. මුං වපුරපු කෙනා මුං අස්වැන්න නෙලා ගන්න. තල වපුරපු කෙනා තල අස්වැන්න නෙලනවා. අපි සසරේ වපුරපු බීජ අද අස්වැන්න නෙලනවා. හැබැයි අද අපි හොඳට සීල් රකින්නවා, අද අපි බණ අහනවා, අද පින් කරනවා, අද ගුණ යහපත් ජීවත් වෙනවා, අද මේ ධර්ම දානමේ පින්කම් කරනවා. අද වපුරන දේවල් අපිට එහෙනම් අනාගතේ හොඳ අස්වැන්න ලැබෙනවද නැද්ද? අනාගතේ හොඳ අස්වැන්න ලැබෙන. කරපු ගමන් කිරිමි දෙනවා වගේ බලාගෙන ඉන්නකොටම ප්‍රතිඵල එන්නේ නැහැ කියන. හැබැයි අපි කරන දේවල් අපේ පසුපස සසරේ විපාක ලැබෙනවා. ඒ නිසා පුළුවන් තරම් පින් කරන්න, කුසල් වඩන්න. කුසලස්ස උපසම්පදා, කුසල් දියුණු කරගන්න, වඩන්න, රැස් කරගන්න. සචිත්ත පරියෝදපන, තමන්ගේ හිත දමනය කරන්න කියන. ඒක ලේසි දෙයක් නෙමෙයි. මොකද හිත පුරුදු වෙලා තියෙන්නේ අපාය පැත්තට. දැන් ඔබ නිකන් හිතන්න බණක් අහනවා කියන එක, භාවනා කරනවා කියන එක ලේසිද? නිකන් ගෙදර හිතා ගන්නකො මම භාවනා කරනවා කියලා කරන්න පුළුවන්ද? ලේසි? අමාරුයි. එක බණක් අහනවා කියලා හිතන්න, ඒක කරගන්න පුළුවන්? ඒත් අමාරු. සාමාන්‍ය ඉතින් මෙහෙම මැදිරියකට ආවහම, පන්සලකට ගියාම, කොහේ හරි බණ තියෙන තැනකට ගියාම වාඩි වෙලා බණ ටික අහයි. ගෙවල් වල මෙහෙම බණ අහන්න බෑනේ. නොයේ කරුණු මොකක් හරි කර්මයක් යෙදිලා එනවා. ඒ වෙලාවට එක්ක ආසාවෙන් බණ අහන්න හිටියම් මොකක් හරි හේතුවක් එනවා. කොහේ හරි ඉන්න හෙනහුරෙක් හරි ඇවිල්ලා කතාවක් පටන් ගන්නවා. ආක්කේ අයියේ කියාගෙන ඇවිල්ලා බණ යන වෙලාවට. ඊට පස්සේ එලෝ ගන්නත් බෑ, අන්තිමට බණත් ඉවරයි. එහෙම වෙන්නේ නැද්ද? එක්ක බණ යනකොට ආසාවෙන් වාඩිලා බණ අහන, ඔන්න විනාඩි 10ක් යනකොට කෝල් එකක් එනවා. දැන් ඒක කතා කරපු ගමන් ඊට පස්සේ බණ ඉවරයි. එක්ක නිකන් බණ අහගෙන ඉන්නකොට හිතේ ස්වභාවය, හොඳට බණ අහගෙන ඉන්නකොට නිකන් හිතෙනවා රෙදි ටික වැලේ. බලන්න ඕනේ ගිහිල්ලා. ඔන්න යනවා නැකිట్లా. රෙදි ටික ගන්නකොට කවුරු හරි ආක්කේ කියලා කතාව පටන් ගන්නවා. ඊට පස්සේ බණ ඉවරයි. කොහොම තමයි වෙන්නේ. බණ අහනවා කියන එක ලේසි දෙයක් නෙමෙයි. ඒ නිසා මොකක් හරි හේතුවක් ඇවිල්ලා අර ධර්මය අහන්න තියෙන අවස්ථාව මගේ හැරිලා යනවා. ඒක තමයි හිතේ ස්වභාවය. ඒවා සමහර ඒවා කර්ම විපාකත් එක්ක පැටලෙනවා. සමහර අය ඉන්නවා මේ හොඳට ඉන්නවා, භාවනා කරන්න බෑ. භාවනා කරන්න ගියාම එක්ක ඔළුවේ කැක්කුම එනවා. එක්ක සමහර අයගේ කන් තද වෙනවා. ඒවා පෙර කර්ම විපාකත් එක්ක එනවා, මතක තියාගන්න. බුදුරජාන් වහන්සේ ගාව හිටියා ආනන්ද හාමුදුරුවන්ට පෙර සුනක්කත්ත කියලා සාමින් වහන්සේ නමක් උපස්ථාන කරා. බුදුහාමුදුරන්ගේ උපස්ථායක ආනන්ද හාමුදුරුවන්ට කලින්. මේ සුනක්කත්ත හාමුදුරුවෝ භාවනා කරනකොට උන්වහන්සේට දිවස් නුවණ පහළ වුණා, දිබ්බ චක්කු. ඒ කියන්නේ අපේ ඇහැට පේන්නේ නැති සියුම් දේවල් දෙවියන්, අමනුෂ්‍යයන් ඇස් දෙකෙන් දකින්න පුළුවන් දිවස් නුවණක්. ඒකට කියනවා දිබ්බ චක්කු. ඊළඟට දිබ්බ සෝත. දිබ්බ සෝත කියන්නේ අපේ කනට ඇහෙන්නේ නැති සියුම් දේවල්, දෙවියන් කතා කරන දේවල් ඉරදියෙන් අහන්න පුළුවන්. අමනුෂ්‍ය කතා කරන දේවල් ඇහෙනවා. ඒකට කියනවා දිබ්බ සෝත. මේ හාමුදුරන්ට පහළ වුණේ දිබ්බ චක්කු විතරයි. ඇස් දෙකෙන් පේනවා. උන්වහන්සේ භාවනා කරනකොට උන්වහන්සේට පේනවා තමන් ඉස්සරහට ඇවිල්ලා ලස්සන දෙවියන්, දිව්‍යාංගනාව තමන් එක්ක කතා කරන මොනවද කියනවා කියන එක ඇහෙන්නේ. කනට ඇහෙන්නේ. ඇහැට පේනවා, කනට ඇහෙන්නේ. බුදුරජාණන් වහන්සේ ළඟට භාවනා කරා, උත්සාහ කරා, හරියන්නේ නැහැ. දිබ්බ සෝතල පහළ වෙන්නෙම නැහැ. බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. ගිහින් වන්දනා කළා, කිව්වනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මං ලොකු වීරියක් අරගෙන භාවනා කරනවා. මට තිබ්බ චක්කු පහළ වුණා. දෙවියන් මට පේනවා. දෙවිවරු මට කතා කරනවා. අනේ මට ඇහෙන්නේ නැහැ කිව්වා. ස්වාමීනි
කොහොමද මං දිබ්බ සෝතය ඇති කරගන්න? බුදුරජාණන් වහන්සේ වදාළ සුනක්කත් ඔබට ඒක බෑ කියලා. ඇයි ස්වාමීනි මට බැරි, මං කොච්චර වීරියවන්තද කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ ඔබ කාශ්‍යප බුද්ධ ශාසනයේ භාවනා කරපු භික්ෂුවකට කනට ගහලා තියෙනවා කියලා. ඒකේ විපාකෙන් ආත්ම ගානක් කන් ඇහෙන්නේ නැතුව ඉපදී ආපු කෙනෙක් කියලා. මේ ජීවිතේ කන් ඇහුණත් භාවනා කරලා ඔබට දිවස් නුවණ නම් උපදවන්න බෑ කියලා දිබ්බ සෝතේ. එතකොට බලන්න අපි දන්නේ නැති වුණාට කර්ම විපාක වලින් වැහෙන්නේ නැද්ද? අපි දන්නේ නැති වුණාට සසරේ කර්ම විපාක අපේ පස්සෙන් එනවා. සමහර අය ඉන්නවා, ඔබ බලන්න හොඳට මේ කියන දේවල් ඇත්තද බොරුද කියලා. පින්කම් වලට යන්න හිතා ඉන්නවා. අපි හිතමු ලොකු පින්කමක් තියෙන එක අනුරාධපුරේ වන්නරි සෑය ශ්‍රී මහා බෝධිය කොහේ හිතා ඉන්නවා. දැන් රෙදි අරගෙන ඔක්කොම මැදලා කරලා ඔක්කොම ලෑස්ති කරලා ඉන්නවා. මෙන්න රෑ ඉඳන් බඩේලිය යනවා. පින්කමට යන්න බෑ පහුවදා. කිසි කාපු දෙයක්වත් නැහැ, වෙන හේතුවකුත් නැහැ. ওই වගේ වෙනවා. එක්ක ඔන්න කලන්ත, එක්ක ඔළුවේ කැක්කුම, එක්ක මොකහාකර කාට හරි එක්ක ගෙදර කෙනෙකුට හරි ලෙඩ වෙනවා. මොකක් හරි හේතුවක් වැටෙනවා. අර පින්කම දවසටම කරදරයක් කියලා ගමන වලකිනවා. අපි දන්නේ නැති වුණාට කර්ම විපාක අපේ පස්සෙන් එනවා. සමහරලාවට අපි බණ භාවනා කරන කෙනෙකුට සසරේ හිරිහැර කරලා තිබ්බොත් අපි භාවනා කරන්න ගිය දවසට ඒකේ විපාක එනවා. ඔය පව්කම් කර කකා බිබී hina විහිළු තහළු කර ගෙවල් වල ඉන්න තාක්කල් ප්‍රශ්නයක් නැහැ. අපි කවදා හරි භාවනා කරන්න පටන් ගත්ත දවසේ ඉඳන් කරදර එනවා. බණ අහන්න පටන් ගත්තද එතන ඉඳන් කරදර. අර වේ විපාක එන්නේ මේ විදිහට. ඒ නිසා පින්වතුනි ධර්මයේ දියුණු කරගන්න. ඉතින් එහෙමනම් ඔබ හැම දිනාටම කර්මය ගැන උදේ හවස සිහි කරන්න. ඔබත් මමත් අපි කවුරුත් කර්මයේ දායාද කරගෙන, කර්මයේ උප්පත්තිය කරගෙන, කර්මයේ ඥාතියා කරගෙන යන ගමන. ඒ නිසා සබ්බ පාපස්සකරණං සියලු පාපී අකුසල් වලින් වැළකීලා කුසලස් උපසම්පදා පුළුවන් තරම් පින් දහම් කුසල් දහම් දියුණු කරගෙන සචිත්ත පරියෝදපන තමන්ගේ හිත දමනය කරගෙන ඔබ හැම දිනාටම උතුම් වූ ධර්මයම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා කියලා ආශිර්වාද කරනවා.